අයිබෝන් මයි දරුවනේ. අපේ මයි දරුවන්ගේ ඒ කියන්නේ 6 ශ්‍රේණිය අපේ පුංචි දරුවන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම් මාලාව තමයි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතර ඒකේ අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන පාඩම් කීයක්ද? පාඩම් අපි 7ක් සාකච්ඡා කරලා තියෙනවා. මේ 8 වෙනි පාඩම අතිශයින්ම වැදගත් පාඩමක් මේක විභාගෙදී ගොඩක් දුරට අහන පාඩමක්. මොකද ජාතක කතා සම්බන්ධ 6 වසරේ සිට ඒ ලෙවල් දක්වාම තියෙනවා මේ පාඩම් මාලාවේ මොනවා හරි ජාතක කතාවක් පාදක කරගෙන කතා වස්තුවක් ගොඩාක් දුරට මේ අපේ දරුවන්ට විෂය නිර්දේශයට ඇතුළත් කරනවා. ඒකට හේතුව තමයි ජාතක කතා වලින් අපිට දෙන පුතේ පණිවිඩය, ජීවන දර්ශනයන්, ආදර්ශයන් එදා සහ අද මතුවට තුන් කාලයටම වටිනවා. ඒ කාලේ මිනිස්සුන්ටත් වටිනවා. අද ඔබට අපට වටිනවා. ඒ විතරක්ද? මතු පරම්පරාව ඔබෙන් බිහි වෙන පරම්පරාවටත් මේක වටිනවා. අන්න ඒකයි මේ සාහිත්‍ය කෘතියේ තියෙන විශේෂත්වයමයි දරුවනේ. ඔබ පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඕන ජාතක පොත කියලා කියන්නේ සිංහල බෞද්ධයාගේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන්නේ. සිංහල බෞද්ධයාගේ මුදුන් මල් කඩ විදිහට තමයි සැලකෙන්නේ. ඒ තරම්ම වටිනා වස්තුවක් ඒක. ඒකට හේතුව මේ අපි හැමෝටම අපේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගෙන එලෝ සහ මෙලෝ ජීවිතය, ඒ කියන්නේ අපි මරුණාම ආයි උපදිනවා කියලා සංකල්පයක් තියෙනවනේ නේද? ඒක බෞද්ධ සංස්කෘතියට අනුව තමයි මේ කියන්නේ. මේ ජාතක පොත ලියවෙන්නේ ඒකයි පෙර ආත්ම භාවයන්. බෝධිසත්වයන්ගේ කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ බුදු වෙන්නට පෙර ආත්ම භාවයන් තමයි මේ ජාතක පොත තුල අපි දකින්නේ. එතකොට මෙන්න මේ ජාතක පොතේ එන නලපාන ජාතකය තමයි ඔබට කතා කරන්න හදන්නේ. ඊට පෙර මම 550 ජාතක පොත ගැන ඔබේ පොතේ තියෙන ටිකත් එක්ක මම ලොකු විස්තරයක් ඔබට සාකච්ඡා කරනවා. මොකද විභාගෙදී අහන්න ඉඩ තියෙන නිසා බලන්න. 550 ජාතක පොත ලියවුණේ කුරුණෑගල රාජධානී සමයේදී. එය බුදුන් වහන්සේගේ పూర్ව ජන්ම පිළිබඳ කතා පුවත් සමූහයක් ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ పూర్ව ජන්ම කියන්නේ පෙර ආත්ම බෝධිසත්වයේ. එයට මුල් වූ කතා ලියවී ඇත්තේ පාලි භාෂාවෙනි. ජාතක පොතෙහි ඇතුළත් කතා සංඛ්‍යාව 547ක් වුවද ආසන්නම 10 ගුණාකාරයේ සලකා එය 550ක් සේ පිළිගන්නා බව ග්‍රන්ථ නාමයෙන් පෙනේ. අපිට කියන්න බෑ 547 ජාතක කියලා කියන්න බෑ. එහෙම කියන්න බැරි හින්දා තමයි ඒක 10 ගුණාකාරයකට හදලා තියෙන්නේ. 550 කියලා උච්චාරණය කරන්න ලේසි පුතාලට. නැත්තම් 560 ජාතකේ ගැලපෙන්නේ. 547 ජාතකේ ගැලපෙන්නේම නෑ. 550 කිව්වහම ඒක ගැලපෙනවා. ජාතක කතාවට අනුව බෝධිසත්තුමා ලේන මුව ආදී සත්ව කුලවලද උපත ලබා ඇත. නේද? දැන් අපි මෝ ජාතකයේ ගත්තොත් එහෙම ඊළඟට සස ජාතකේ හාබෙක් වෙලා නේද? එතකොට ආදී සත්ව කුලවලද උපත ලබා ඇත. මේ පාඩමේ එන නලපාන ජාතකයේදී බෝසත්තුමා වඳුරු රජෙකු ලෙස දැක්වේ. සිය වානර සමූහයාගේ ජීවිත දිය රකුසෙකුගෙන් බේරා ගැනීමට එම වඳුරු රජතුමා ප්‍රඥාවන්තව කටයුතු කළ ආකාරය මෙම ජාතක කතාව මෙම කතාවට පාදක වී ඇත. දැන් ඔබට පේනවා මේ ජාතක කතාවල ප්‍රධාන චරිතය අපේ බෝධිසත්වයෝ. එතකොට යා විවිධ විදියට ඉන්නවා. දැන් ඔබ ඉගෙන ගන්න ඇතිනේ. ඔබට තියුණානේ. ඔය සත්තුබත්ත ජාතකයේ පාදක කරගත්ත කාව්‍යශේඛරේ සේනක පඬිතුයෝ නේද? ඔහුගේ ප්‍රඥාව උම්මග්ග ජාතකයේ අයියලා කරලා තියෙන ප්‍රඥා පාරමිතාව. ඒතර මේ හැම එකකම නේද? තිලමුට්ටි ජාතකය. පැහැදිලිද? ඒතර මේ හැම එකකම තියෙන පුතේ බෝධිසත්වයන්ගේ සුවිශේෂී ගුණාංගයන් අපිට කියා දෙලා අපේ ජීවිතේ හැඩගස්ව ගන්න හැටි. දැන් හොඳ නායකයෙක් සතු ගුණාංග අපිට මේක කියා දෙනවා. ඉතින් එහෙනම් මෙන්න මේ නිර්මාණය වෙච්ච ජාතක පොත ගැන අපි එන්න මෙහෙම අවබෝධයක් ගන්න ඕන අපි.
දැන් බලන්න කුරුණෑගල යුගයේ සහ 550 ජාතක පොත. දැන් 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය වෙන්නේ පුතේ කුරුණෑගල රාජධානී සමය තුල. ඒතර කුරුණෑගල රාජධානී සමය තුල සිටි ප්‍රකට පාලකයා ප්‍රසිද්ධ හොඳම පාලකයා තමයි හතරවෙනි පැරකුම්බා රජුරු. ඒතර එතුමාගේ රාජ්‍ය කාලය තුල ගත්තහම ඔබ දන්නවා මහා වංශයනේ. මහා වංශයට අනුව පුතේ දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් සාහිත්‍ය වශයෙන් සුවිශේෂී දියුණුවක් තිබිච්ච යුගයක් තමයි කුරුණෑගල යුගය කියලා කියන්නේ. ඒතර හතරවෙනි පැරකුම්බා රජුරු තමයි මේකේ ප්‍රධානියා. කවුද පුතේ? හතරවෙනි පැරකුම්බා. හරි. මම පුතාලා දන්නවා ඒක. කවුද? හතරවෙනි පැරකුම්බා රජුරු. ඒතර එතුමාගේ කාලේ මේ රාජ්‍යය බොහොම සංවර්ධනය වෙච්ච රාජ්‍යයක්. ඒ කියන්නේ මේකේ යුද්ධ නෑ, ආක්‍රමණ නෑ. හරි සුන්දර රාජ්‍යයක් බවට පත් වුණාලු. එතකොට මෙන්න මේ කාලය තුල මොහුගේ අමාත්‍යවරයෙකුගේ ආරාධනය. ඔහුගේ අනුග්‍රහයෙන් ඒ තමයි වීරසිංහපති රාජ. ඔහුගේ ආරාධනය, අනුග්‍රහය සහ පරාක්‍රම ඇමතිවරයාගේ උත්සාහය මේ ඔක්කොම එකතු කරලා කර්තෘවරු ගොඩක් අරගෙන එක්කෙනෙකුට ලියන්න බෑ මේක. කර්තෘ මණ්ඩලයක් විසින් මේක නිර්මාණය කළා තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරන්ගේ පාලි ජාතක අට කතාව තමයි මේකේ සිංහලයට නැගෙන්නේ. කොහොමද? දැන් ඔන්න එහෙනම් ඔබ මේ කරුණු ටික හොඳට දැනගන්න ඕන. මොකද්ද? 550 ජාතක පොතේ මූලාශ්‍ර කෘතිය. මූලාශ්‍ර කෘතිය. මොකද මූලාශ්‍ර කෘතිය තමයි පාලි ජාතක අට කතාව. පාලි ජාතක අට කතාව. ඕක තමයි මූලාශ්‍රය. ඕකෙන් තමයි 550 ජාතක පොත ලියවෙන්නේ. 550 ජාතක පොතේ මූලාශ්‍ර කෘතිය. අපි ප්‍රශ්න හදනවා. ඒතර මේක ලියන්නේ කවුද? බුද්ධඝෝෂ හාමුදුරුවෝ. කවුද පුතේ? බුද්ධඝෝෂ හිමි. හරි. පාලි ජාතක අට කතාව ඒක ලියන්නේ බුද්ධඝෝෂ හිමි. මෙයා තව එකක් ලියනවා සමන්තපාසාදිකාව කියලා. ඒතර මෙන්න මේක තමයි මෙයා ලියපු මේ පාලි ජාතක අට කතාව තමයි 550 ජාතක පොත කියලා අපි කුරුණෑගල යුගයේදී ලියවෙන්නේ. එහෙනම් 550 ජාතක පොතේ මූලාශ්‍ර කෘතිය මොකක්ද කියලා ඇහුවොත් එම් පාලි ජාතක අට කතාව. පාලි ජාතක අට කතාවේ කතුවරයා. අන්න අපි මේ විදිහට ප්‍රශ්න ටික හදාගෙන යන්. එතකොට ඔබට ලේසි විභාගෙදී ඇහුවොත් ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව මේ විදිහට. රචනා වූ පන්සිය පනස් ජාතක පොත රචනා වූ සාහිත්‍ය යුගයේ කුමක්ද? එකල එම රාජධානියේ පාලකයා ඌයේ
කවුද? හරි. පන්සිය 50 ජාතක පොතේ මූලාශ්‍ර කෘතිය කුමක්ද? පන්සිය 50 ජාතක පොතේ මූලාශ්‍ර කෘතිය. එය රචනා කළේ කවුද? පන්සිය 50 ජාතක පොතේ ඇතුළත් පන්සිය 50 ජාතක පොතේ ඇතුළත් කතා ගණන කීයද? එය රචනා කළේ කවුද? කෙසේ නිර්මාණය හරි අපි ওই ටික ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. බලන්න කුරුණෑගල යුගය හා 550 ජාතක පොත 550 ජාතක පොත රචනා වූ සාහිත්‍ය යුගයේ කුමක්ද කියලා අහනවා. මම අපිටලා දන්නවා දැන් එහෙනම් උඩින්ම දාලා තියෙනවා යුගය මොකක්ද කියලා නේද? මොකක්ද? කුරුණෑගල යුගය. මොන යුගයේද? කුරුණෑගල යුගය. කුරුණෑගල යුගය. එකල එම රාජධානියේ පාලකයා වූයේ කවුද? කවුද පුතේ? හතරවන පරාක්‍රම බාහු.
පරාක්‍රම බාහු රජතුමා. කවුද? හතරවන පරාක්‍රම බාහු රජතුමා. එකල එම රාජධානියේ පාලකයා වූයේ කවුද? හතරවන පරාක්‍රම බාහු රජතුමා. කුරුණෑගල යුගයේ. ඊළඟට 550 ජාතක පොතේ මූලාශ්‍ර කෘතිය අහනවා. ඒ කියන්නේ 550 ජාතක පොත ලියන්න පාදක කරගත්ත කෘතිය. නේ? ඒක ලියන්නට නම් එයා මූලිකත්වයේ ගත්ත පොතක් තිබුණා. නිකම්ම නිර්මාණය වුණේ නැහැ. ඒකට අපි කියනවා පාලි ජාතකට්ට කතාව කියලා. මොකද උතේ? පාලි ජාතකට්ට කතාව. මොකද්ද? පාලි ජාතකට්ට කතාව. ඒක තමයි සිංහලයට පරිවර්තනය වෙන්නේ. එය රචනා කළේ කවුද? බුද්ධඝෝෂ හිමි. කවුද පුතේ? බුද්ධඝෝෂ හිමි තමයි මේක ලියන්නේ. බුද්ධඝෝෂ හිමි. පාලි ජාතකට්ට කතාව ලියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. ඇයි ඒ පාලි භාෂාවෙන් මේක තියෙන්නේ? පාලි වලින් තියෙන එක තමයි සිංහලයට පරිවර්තනය වෙන්නේ. පරිවර්තනය වෙන්නේ කතෘ මණ්ඩලයක්. එක් කතෘයක් නේ, එක කතෘනේ බහු කතෘ විසින්. පැහැදිලිද? 550 ජාතක පොතේ ඇතුළත් කතා ගණන කීයද? කතාවස්තු කීයක් තියනවද? ඔබ දන්නවා මේකට 547යි තියෙන්නේ. කීයද? 547යි. ඒකට 10 ගුණාකාරයක් කරන්න ඕනේ හින්දා තමයි 550 ජාතක පොත කියලා අපි හඳුන්වලා තියෙන්නේ. ඒ රචනා කළේ කවුද? රචනා කළේ ඒක කතෘද? නැහැ. කතෘ මණ්ඩලයක් විසින්. කර්තෘ මණ්ඩලයක විසින්. එය රචනා කළේ කවුද? කතෘ මණ්ඩලයක විසින්. ඒක කතෘ නෙවෙයි. ජාතක කතාවක ආකෘතිය කෙසේ නිර්මාණය වී තිබේද? ජාතක කතාවක ආකෘතිය කියන්නේ පුතේ හැඩය. ඒක සැකස්ම කොහොමද හැදිලා තියෙන්නේ කියලා. අන්න ඒකේ තියෙනවා අතීත කතාවක් තියෙනවා, වර්තමානයක් තියෙනවා. මේ කතා දෙක ගැළපීමක් තියෙනවා. අපි ඒකට කියනවා සම්මෝදානය. ඒ ගැන ලොකු විස්තරයක් ඔබ ලොකු පන්තිවලදී උගන්වනවා. ඒ ගැන දැනටම මතක තියාගන්න ඕන ජාතක කතාවක් නිර්මාණය වෙලා තියෙන අතීත කතාව, වර්තමාන කතාව සහ මේ කතා දෙක මනා ලෙස ගැළපීම. මේකට අපි කියන සම්මෝදානය කියලා. අතීත කතාව වර්තමාන කතාව. සමෝදානය. දැන් බලමු මේකේ අතීත කතාව කියන්නේ මොකක්ද කියලා. අතීත කතාව කියන්නේ බුදුන් වහන්සේගේ పూర్ව ජන්මයන් පෙර ආත්ම භාවයන් තමයි එකෙන් කියවෙන්නේ. එහෙම නැත්නම් බෝධිසත්ව ආත්ම භාවයන්. බුදු වෙන්නට පෙර පෙරුම් පිරූ ආත්ම භාවයන් තමයි එකෙන් කතාවේ තියෙන්නේ. අතීත කතාව තුල තියෙන්නේ. අපි යන්න දැන් ගන්නවා ඒකට ප්‍රශ්න මේ විදියට.
අතීත කතාව තුළින් දැක්වෙන්නේ අතීත කතාව තුළින් දැක්වෙන්නේ කවුරුන් ගැනද? ඔබ දන්නව කවුරුන් ගැනද? ඒ කියන්නේ බුදු වෙන්නට පෙරම් පිරූ බෝධිසත්ව ආත්මයක බෝධිසත්වයන් ගත කළ ආකාරයේ ඔහු ගැන තමයි කියවෙන්නේ. එහෙනම් කමු මේ විදිහට කුමන තොරතුරුද? ආත්ම භවයන් පිළිබඳ තොරතුරු. එනම් බුදු වීමට බෝධිසත්වයන් හරිද? බුදුන් වහන්සේ පෙර ආත්ම භාවයන් පිළිබඳ තොරතුරු. බුදුන් වහන්සේගේ පෙර ආත්ම භාවයන් පිළිබඳ තොරතුරුය. එනම් බුදු වීමට බෝධිසත්වයන් පෙරම් පිරූ කාලය පිළිබඳ තොරතුරු. බුදු වීමට වහන්සේ පෙරම් පිරූ කාලය පිළිබඳ තොරතුරු. ඊළඟට ඔබෙන් අහන්න පුළුවන් ඔබ දැනගන්න වර්තමාන කතාවෙන් කියවෙන්නේ කුමන තොරතුරුද?
ඒ තමයි බුදුන් වහන්සේ ජීවමාන අවදියේ ජීවමාන කාලයේ වෙච්ච සිදුවීමක් තමයි ඒකේ තියෙන්නේ. බුදුන් වහන්සේ ජීවමාන කාලය තුල සිදුවෙච්ච සිදුවීම් තමයි ඒකේ තියෙන්නේ. වර්තමාන කතාවේ තියෙන ඒවා. තොරතුරු. බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේදී සිදු වූ තොරතුරු. ඔන්න 550 ජාතක පොත මුල් කරගෙන ඒ සම්බන්ධ වැදගත් තොරතුරු. ඊට පස්සේ ඔබට අහන්න පුළුවන් 500 ජාතක පොත ජාතක කතා මුල් කරගෙන රචිත කාව්‍ය. මොකද ඔබට තියෙන නිසා. ජාතක කතා කාව්‍ය. දැන් ඔබට තියෙනවා කාව්‍යශේඛරය. කාව්‍යශේඛරයේන කවි කිහිපයක් දාලා තියෙනවා. සදා මෙලෙස පුරදිරණේ කියලා. අන්න එතකොට ඔබට තියෙනවා ගුත්තිල කාව්‍ය ගැන. ගුත්තිල ජාතකයේ මුල් කරගෙන සත්තුබත්ත ජාතකයේ කුස ජාතකයේ මුල් කරගෙන නේද? සඳකිතුරුදා ජාතකයේ චන්දකින්නර ජාතකයේ මෙන්න මේවා මුල් කරගත්ත කාව්‍ය නිර්මාණ. මම පුතාලා මේවා හොඳට පාඩම් කරලා තියාගන්න ඕන. මම මේ කියන ඒවා. මෝදෙව්දාවත. මෝදෙව්දාවත සසදාවත කවුසිළුමිණ කවුසිළුමිණ සඳ කිඳුරු දා කව කාව්‍යශේඛරය කුසදා කව ගුත්තිල කාව්‍ය. බලන්න මෝදෙව්දාවත සසදාවත කවුසිළුමිණ සඳ කිඳුරුදා කව කාව්‍යශේඛරය කුසදා කව. දැන් මෙන්න මේවා ඔබ මතක තියාගත්තා නම් හොඳයි. මෙන්න මේ ටික මේවයි කතුවරු ඉන්න නිසා ඒ ටික මතක තියාගන්න. කවුසිළුමිණ
දෙවන පරාක්‍රම බාහු. දෙවන පරාක්‍රම බාහු. දෙවන පරාක්‍රම බාහු රජු. තමයි ලියන්නේ. සඳ කිඳුරු දා කව විල්ගම් මුල්ල සංඝරාජ හිමි. කාව්‍යශේඛරය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. කුසදා කව අලගිය වන්න මුඛවැටි. මුඛවැටිතුමා. ගුත්තිල කාව්‍ය වැත්තෑවේ හිමි. අන්න බලන්න වැදගත් ඒවා ටිකක් ඔබට තියෙනවා. මොකද පුතේ වර්තමාන කතාවේ වෙන් කියවෙන්නේ කුමන තොරතුරුද? බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේදී සිදු වූ තොරතුරු. ජාතක කතා මුල් කරගෙන රචිත ජාතක කතා කාව්‍ය මොනවද? කෞසිලුමින, දෙවන පරාක්‍රම බාහු රජතුමා, සඳ කිඳුරු දා කව විල්ගම්මුල සංඝරාජ හිමි, කාව්‍යශේඛරය තොටගමේ ශ්‍රී රාහුල හිමි, කුසදා කව අලගිය වන්න මුඛවැටි තුමා, ගුත්තිල කාව්‍ය වැත්තෑවේ හිමි. ඒතර කෞසිලුමින කුස ජාතකය තමයි මුල් කරගන්නේ. සඳ කිඳුරු දා කව ඡන්ද කින්නර ජාතකය. ඡන්ද කින්නර ජාතකය උන ලියා ගන්න ඕන. කාව්‍යශේඛරයේ සත්තු බත්ත ජාතකය. සත්තු බත්ත නෙවෙයි සත්තු බත්ත ජාතකය. කුසදා කව කුස ජාතකය. ගුත්තිල කාව්‍ය ගුත්තිල ජාතකය. මේවා 550 ජාතක පොතේ එන ජාතක කතා. ඒතර මේවා අරගෙන තමයි මේ කාව්‍ය නිර්මාණය කළා තියෙන්නේ. ඒතර මේ කාව්‍ය කිහිපයක් ඔබ මතක තියාගන්න. එහෙනම් ඔන්න ජාතක කතා පිළිබඳ පූර්ව අවබෝධයක් ඔබ දැනගත්ත පාඩමට පෙර. ජාතක කතා වලින් කියවෙන්නේ බුදුන් වහන්සේගේ පෙර ආත්ම භාවයන් පිළිබඳ තොරතුරු. එතකොට ඒකත් එක්ක සම්බන්ධ වෙනවා බුදුන් වහන්සේ වැඩ වාසය කර සමය. ඒ සම්බන්ධ සිදුවීමක්. ඒකත් එක්ක ඒ දෙක ගැළපීමට අපි කියනවා පූර්වාපර සංදි ගැළපීම නැත්නම් සමෝදානය. සමෝදානය කියන්නේ මේ කතා වස්තු දෙක ගලපලා කතා ඉවර කරනවා. ඒ ඉවර කිරීමට තමයි කියන්නේ පුතේ සමෝදානය කියලා. අන්න ඒක ආකෘතියේ කොටස් තුනයි අතීත කතා වර්තමාන සමුදානය කියලා. ඔන්න මතක තියාගන්න. දැන් අපි යනවා පාඩමට. ඔන්න. තවද එක් සමයකේ ඒ කාලයක දෙව් බඹුන් මුදුනේහි කෙලනා පාපියුම් ඇති ලෝකස්වාමී වූ බලන්න හොඳ ප්‍රශ්න ටිකක් හදන්න පුළුවන් තැන් ටිකක් තියෙන්නේ. දෙව් බඹුන් මුදුනේහි කෙලනා කියන්නේ ක්‍රීඩා කරන පාපියුම් පාදයේ නැමැති නෙළුම් මල ඇති ලෝකස්වාමී මුළු මහත් ලෝකයාට සාමිය වූ කවුද? බුදුන් වහන්සේ, සර්වඥයන් වහන්සේ. සියලු දේ දන්න බුදුන් වහන්සේ කොසල් දනව්වෙහි කොසල් ජනපදෙහි මහා විශාල ජනාවාසයක් ජනයාගෙන් පිරි ප්‍රදේශයට අපි කියන ජනපදයක් දනව්වක් කියලා. සැරිසරා ඇවිදිනාසේ නලපානම් ගමට පැමිණ නලපාන පොකුණ සමීපයේ වූ වැටකේ වනයෙහි වසනසේ අන බුදුහාඳුරුවෝම ඇවිදගෙන එනකොට හැමතැන ඇවිදගෙන එක තැනක තියෙනවා නලපාන කියන ගමට ඇවිල්ලා වැටකේ වනයේට වසනසේ බටදඬු අරබයා මේ ජාතකය වදාළසේක. බටදණ්ඩක් පාදක කරගෙන මේ නලපාන ජාතකයේ බුදුහාඳුරුවෝ දේශනා කරනවා. නල කියන්නේ නාලය. දැන් ඒතකොට මෙන්න මෙතන ඔබට ඉගෙන ගන්න තියෙන ඒවා තමයි ඉස්සරහට මොනවද මේ? නනලල ભેදය. නල ඊළඟට මේ නල. හරිද? එතකොට බලන්න මේ නල එකයි මේ නල එකයි. ඔන්න නලල ભેදේ තියෙනවා.
එතකොට අන්න එතින්දි බලන්න එහෙනම් ඔය නල්ලල ભેදේ තියෙනවා. ඒ ගැන මම කතා කරනවා ලයන්න කොහොමද ණයන්න කොහොමද ඒ දෙන්නේ කියන එක. බලන්න නලපාන පොකුණ සමීපයේ වූ වැටකේ වනයේ වසනසේක් බටදඬු අරබයා මේ ජාතකයේ වදාළසේක්. එසමෙහි ඒ කාලයේ භික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉදිකට තුලා නිසා ඔය ඉදිකට කොපුවක්. නිසා සාමණේරයන් වහන්සේලවා බටදඬු කප්පවා ගෙන්වාගෙන ඒ කියන්නේ බටදණ්ඩක් ඔබ දන්නවා බටදඬු අරගෙන ඒක පලන්න ඕන. ඒතකොට හරියට ඉදිකටු කොපුවක් ඔහොම ඔන්න ඔය ගානට හරියට මේක දැන් යන්න ඕන. බටේ තියෙන්න ඕන. මෙහෙම කළා අදින්න හැක්කේ නැත්නම් බටදණ්ඩේ හැමතැනම පුරුක් තියෙනෝනේ. බලන්න. බටදඬු කප්පවා ගෙන්වාගෙන ඒ සියලු බටදඬු ගැට නැතිව ඒකත් චිත්‍ර බලන්න. එකම සිදුරක් කරලා ඒකත් චිත්‍රව කියලා කියන්නේ එකම සිදුරක් කරනවා. දිගටම සිදුරු නියාව දැක බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉදිකටු තුලා නිසා බටදඬු ගෙන්නුම්ම. ඒ බටදඬු මුල පටන් අග දක්වා දිගටම සිදුරුය. මේ කිමෙක් දැයි විචාළුවේ. සර්වඥයන් වහන්සේ ඒ බසසා මහණෙනි මේ මාගේ පුරාතනයේ අදිස්ථානයකයි වදාරා ඉක්ුත්වත් දක්වා වදාළසේක. දැන් මේගොල්ලෝ බටදඬු ගේනවා. බටදඬු ගෙනල්ලි වෙලා බැලුවට පස්සේ මේ බටදඬ හරියට අර ඉදිකටු කොපුවක්යි දිගටම මේකේ සිදුරු නැහැ. ඒ ඉදිකටුවේ ඔබ දන්නා ඉදිකටු කොපුව දැම්මම මේකේ සිදුර එහා පැත්තෙන් කොපුවට දාලා තියෙනවා. බටදඬ මෙහෙම කළ බැලුවහම බටදඬේ සම්පූර්ණයෙන්ම එක දිගටම එකම සිදුරක් විදියට තියෙනවා. බටදඬක එහෙම සාමාන්‍ය තියෙන විදියක් නේ. මේ බලන්න. දැන් බට ගහක් මෙහෙම ඇන්දුතින් එහෙම මේකේ ඇතුලේ ඔන්නෝම පුරුක් තියෙනවා. මේ පුරුක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ කපන් එන බටේ ඔන්නෝම තියෙන්නේ. එකම සිදුරක්වත් නැහැ. ඒකට හේතුව බුදුහාඳුරන්ගේ අදිෂ්ඨාන බලයක් තමයි මේ තියෙන්නේ. බුදුහාඳුරන්ගේ අදිෂ්ඨාන බලයක් මේ තියෙන්නේ. අන්නේ අදිෂ්ඨාන බලය ගැන තමයි මේ කියා දෙන්න හදන්නේ. එතකොට අන්න පුතේ බලා ගන්න මෙතනින් ඔබට වැදගත් වෙනවා පාපියුම් කෙලනා බලන්න. සර්වඥයන් ලෝකස්වාමී කෙලනා කියන්නේ ක්‍රීඩා කරන. පාපියුම් කියන්නේ පාදේ නැමැති නෙළුම් මල. අපි ඒකට කියන රූපක කියලා. මේ කතා කොටසේ තියෙන රූපකයක් නම් කරන්න. මොකද්ද රූපකේ? පාපියුම්. පාදේ නැමැති නෙළුම් මල. කෙලනා කියන්නේ ක්‍රීඩා කරන ලද. ලෝකස්වාමී කියන්නේ ලෝකයාට ස්වාමි වූ. එහෙනම් බුදුන් වහන්සේ සර්වඥයන් වහන්සේ සියලු දේ දන්නා උන්වහන්සේ. ලෝකයට ස්වාමි වූ සියලු දේ දන්නා වූ බුදුන් වහන්සේ. පැහැදිලිද? ඔය පද අනිවාර්යෙන් ඔබට තේරුම් අහනවා ලියන්න. බලන්න. එතකොට මෙන්න මේ කතාවේ සංසිද්ධිය තමයි මේ පැහැදිලි කරන්නේ. බුදුන් වහන්සේ මේ ඔය මේගොල්ලෝ අහනවා බලන්න අපි ඉදිකට තුලා නිසා බටදඬු ගෙන්නුම්ම. ඒ බටදඬු මුල පටන් අග දක්වා දිගටම සිදුරුය. මේ කිමෙක් දැයි විචාළුවේ. මේ බට ඔක්කොම දිගටම තියෙනෝනේ. මේ මොකද අපේ හාමුදුරනේ? බුදුහාමුදුරනේ මොකද මේ කේස්? මොකද්ද මේකට හේතුව? අන්න හේතුව තමයි කියන්නේ මේක పూర్වයේ මගේ අදිස්ථානය. බෝධිසත්වයන් වහන්සේට පුළුවන් අදිස්ථාන කරන්න. බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, මහරහතන් වහන්සේ නමක් බෝධිසත්වයෙක් අදිෂ්ඨාන කළොත් ඒ අදිෂ්ඨාන බලයෙන් ඒක ඒ ආකාරයෙන් ඉටු වෙනවා කියලා ඉතිහාසයේ අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ලෝකස්වාමී ලෝකයට ස්වාමි වූ සර්වඥයන් සියලු දේ දන්නා ඒකත් චිත්‍රව කියලා කියන්නේ එකම සිදුරක් බවට දිගටම සිදුරු නියාව දැක බුදුන් වහන්සේ බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉන්දිකටු තුලා නිසා බටදඬු ගෙන්නුම්. ඉදිකටු කොපුවක්. ඉදිකටු තුලා කියන්නේ ඉදිකටු කොපුවක්. එහෙනම් මෙන්න මේ පදවල තේරුම් මම ඊළඟට සාකච්ඡා කරන ඉස්සෙල්ලම පාඩම පැහැදිලි කරගෙන ගිහිල්ලා. යටකිය දවස
බරණැස් යට ගිය දවස එවන ලැහැබවල් වූයේය. ඒ පොකුණෙහි එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේය. මේ පොකුණේ ඉන්න දිය රාක්ෂයෙක් මිනිස්සු මරාගෙන කන. හරිද? උදක රාක්ෂය කියලා කියන්නේ උදක කියන්නේ ජල, රාක්ෂකයා කියන්නේ රකුසා. ඒ පදයෙන් බෙදෙනවා උදක රාක්ෂ දිය රකුසා කියලා බෙදෙනවා. දිය රකුසෙක් පොකුණට බැහැලා මිනිසුන් කන්නේ. ඒ සමයේ බෝධිසත්වයෝ තිත්මෝකුහා මහතැති වඳුරු රජව 80000ක් පමණ වඳුරන් විසින් පිරිවරණ ලදව වඳුරු මුල පරිහරණය කරමින් ඒ වනයේ වසන්නාහු. ඒ මහ බෝසතාණෝ වානර සමූහයාට අවවාද දෙන්නාහු. දරුවනි මේ වනයෙහි විෂ වෘක්ෂයෝත් අමනුෂ්‍යාදී ගෘහිත වූ පුෂ්කරණයේ හුත් වෙති. අන්න ඔබට මේ තේරුම් අහන්න පුළුවන් මේවයි. දරුවනි ඔය කෑල්ල දීලා ඔබගෙන් අහනවා කොහොමද අහන්නේ? ඉහත ඉරියදි පාඨයේහි අදහස ලිහිල් බසිල් ලියන්න තේරුම ලියා දක්වන්න. දරුවෙනි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කවුද? කවුද මේ? වඳුරු රජතුමා බෝධිසත්වයෝ. එයා කියනවා අමනුෂ්‍යයන් අරක්ගත් පුෂ්කරණේහු පොකුණු. එතකොට මෙන්න මේ පදේ පුතේ මෙන්න මෙහෙමයි හැදෙන්නේ. පොක්කරණේ ඇති පුෂ්කරණේ පොකුණ. හරිද? පොක්කරණේ පුෂ්කරණේ මේක පාලි සංස්කෘත සිංහලයට එන විදිය. ඒ ගැන අපි කතා කරන ලොකු පන්තිවලදී. එහෙනම් පොක්කරණේ හුත් කියන්නේ මොකද්ද? පොකුණු. එසේ හේයින් තොපි හැම නොකෑවිරු පලාපලේ කතොත් වේවයි නූපූ විරු පැනක් බොතොත් වේවයි මා විචාරාම කවබොයි විධාන කළය. කාල නැති දෙයක් පලාපල ලොකු කුඩා ගෙඩියක් කනවනම් ඔබ කවදාවත් කාල නැති ලොකු කුඩා ගෙඩියක් කනවනම් එහෙම නැත්නම් නූපූ විරු බීල නැති දෙයක් පැනක් වතුරක් බොනවනම් මා විචාරා මගෙන් අහලම තමයි කන්න ඕන බොන්න. කවබෝ ඔයාලා මගෙන් අහලා තමයි කන්න ඕන බොන්න ඕන විධාන කළෝය. අන්න බලන්න එහෙනම්. දැන් මේ දිය රකුසෙක් ඉන්නවා පොකුණේ. ඒ විතරක්ද අමනුෂ්‍යව අරක්ගෙන ඉන්න ඔය පොකුණක්ේ. ඒ වගේම වෘක්ෂය තියෙනවා මිනිස්සු විනාශ කරන. ඔබ දන්නවා වනාන්තරයකට ගියහම මේ මාංශ භක්ෂක ශාක තියෙනවා. අපිව ටක් ගාලා වෙලාගෙන උඩට අරගෙන යනවා. වෙලලා ටික දවසක් යනකොට අපේ මේ ඔක්කොම ජූස් එක ඔක්කොම කුණු වුණාම එයා ඒක උරා ගන්නවා. ඇටකරු ටික ඇතැල්ලා දානවා. එතකොට ඒ වගේ මේකයි කියන අමනුෂ්‍යාදී ගෘහිත වූ පුෂ්කරණය හුත් වෙනවා. විෂ වෘක්ෂයොත් අපේ ශරීරයට විෂ ගස් තියෙනවා. එසේ හේයින් තොපි හැම නොකෑවිරු කාමීට පෙර කාල නැති ලොකු කුඩා ගෙඩියක් කනවනම් නූපූ විරූපණක් බීල නැති වතුර ටිකක් බොනවනම් මා විචාරාම කවබොයි වදාළසේක. මගෙන් අහන්න නැතුව නම් කන්න එපා කියලා කියනවා. ඔන්න දැන් මාක් කරලා තියෙනවා වැදගත් කොටස් මේ. මං අහන්න තියෙන ප්‍රශ්න මේවයි මම ප්‍රශ්න අහන ඔබට. වානරයොත් ඒ බස් යහපතයි පිළිගෙන එක් දවසක් පෙර නොගිය විරු අන්න කවදාවත් ගිහිලා නැති තැනකට ගොස් එතැන්හි දවල් දෙවරු ඇවිද පෙර නොගිය විරු ගිහිලා නැති කවදාවත්.
ඇවිද පැන් සොයන්නාහු. එක් පොකුණක් දැක පැන් නොබීම බෝධිසත්වයන් ඊම බලා වුණාහු. යන්න පොකුණක් තියෙන කවදාවත් ඒකේ වතුර බීලා නැහැ. ඒතර බොන්න පුළුවන්ද? බැහැනේ. අහන්න එපායි. කාගෙන්ද අහන්නේ? බෝධිසත්වයෝ කියලා ගියා. අන්න හොඳ නායකයෙක්ගේ ලක්ෂණ. මේ වඳුරු රජුරෝ කියනවා මයි පුතාලා මගෙන් අහන්න නැතුව නම් බොන්න එපා. අන්න බලන්න හොඳ නායකයෙක් කොච්චර නායකත්වයක් දෙනවද කියලා. හොඳ නායකයෙක් වුණාම ඔහුගේ වටේ ඉන්න පිරිස ගොඩ දාන්න ඕන. වටේ ඉන්න පිරිස ගැන හොයන්න ඕන. නේද? එතකොට රාජ්‍ය පාලකයෙක් රටේ දරුවෝ ගැන හොයන්න ඕන. තමන්ගේ දරුවෝ ගැන හොයන වගේ හොයන්න ඕන. ඒ වගේ තමයි නායකත්වය කියන්නේ විශේෂ දෙයක්. ඒ නායකත්වය තුළ වටිනාකමක් තියෙන්න ඕන. එක් පොකුණක් දැක පැන් නොබීම බෝධිසත්වයන් ඊම බලා බෝධිසත්වයන් එනකම් බලා වුණාහු. ඒකල්ලි බෝධිසත්වයොත් අවුත්. අන්න ඒ වෙලාවේ බෝධිසත්වයොත් ඇවිත් කිමෙක්ද දරුවනේ පැන් නොබවුදැයි කිව්ය. අන්න කිමෙක්ද දරුවනේ බලන්න එයා ආමන්ත්‍රණය කරන්න හැටි. නේද? එයා මේ අන් අයට ගෞරවණීය ආමන්ත්‍රණයක් කරන පුතේ බලන්න. කිමෙක්ද දරුවනේ දැන් පාලකයෙක් දරුවන්ට වගේ සලකන්න ඕන. තමන්ගේ රාජ්‍ය නායකයා නේද? තමන්ගේ පිරිවරේ නායකයා 80000ක් ඉන්නව නේද? මහා සේනාවක නායකත්වයේ. ඒ නායකයා කියන දේ තමයි අහන්නේ. ඒක තමයි විශේෂත්ව නායකයා ඒ දරුවෝ ගැන හොයනවා. වානරයෝ කියනවා නුඹ වහන්සේ එනතෙක් බලා වුණු. අන්න ඔබ වහන්සේ එනකන් තමයි අපි බලාගෙන හිටියේ. කිව්. බෝසත්ත්වෝ දරුවනේ තොප කළ දේ යහපතයි කියා අන්න දරුවනේ උඹලා කරපු දේව නම් හරිම හොඳයි. මං කියපු දේම ලස්සනට කරා නේද? පොකුණ සිසාරා ඇවිද පියවර පරීක්ෂා කරන්නාහු දියට බට පියවරම දැක දියෙහි ගොඩ නැගී පියවරක් නොදැක ඒකාන්තයෙන් මේ අමනුෂ්‍ය පරිග්‍රහිත වූ පොකුණක් වුවමනවයි. අන්න ඔන්න දැන් කියනවා. මොකද්ද මේ? ඒකාන්තයෙන් නිසකවම අමනුෂ්‍යයින් අරක්ගත් පොකුණක් වුවමනවයි දැන පැන් නොබී උන්නා වූ තොප විසින් කළ දෑ ඊතා යහපත් වන්නේය. මේ අමනුෂ්‍යාදී ගෘහිත පොකුණකයි කිව්වේ. බැලුව පියවර සටහන් බැලුවහම මනුෂ්‍ය පියවර නෙවෙයි තියෙන්නේ. අර අකුසේගේ පියවර තියෙන්නේ. පියවරක පාස සටහන්. බැලුවට පස්සේ කියනවා මේක අනිවාර්යයෙන්ම අන්න නිස්සකේන්ම මේක අමනුෂ්‍යයන් අරක්ගෙන ජීවත් වෙන පොකුණක්. ඒ හින්දා ඔයගොල්ලෝ වතුර බිව්වේ නැති එක නම් ලොකු දෙයක්. හොඳ දෙයක්. බිව්වනම් ඔබ අනිවාර්යයෙන්ම මරනවා. දැන් අන්න අපට පැහැදිලි. කිමෙක්ද දරුවෙනි පැන් නොබව් දැයි කිව්වේ. ඒතර අහන්න පුළුවන් මේ කවුද කියන්නේ? කාටද කියන්නේ? ඊට පස්සේ නුඹ වහන්සේ එනතෙක් බලා වුණුම. කවුද කියන්නේ? කාටද කියන්නේ? මොන අවස්ථාවේදී? අන්න පැන් නොබේ. දරුවෙනි තොප කළ දේ යහපතයි කියා. අන්න දරුවෙනි තොප කළ දේ යහපත. මොකක්ද අහන්න පුළුවන්? කරපු යහපත් දේ මොකක්ද කියලා ඔබෙන් අහන්න පුළුවන්. ඒගොල්ලෝ කරපු යහපත් දේ තමයි පුතේ අර කවදාවත් බීලා නැති පොකුණක් හම්බුණා, දැකපු නැති පොකුණක් හම්බුණා. ඒකෙන් වතුර නොබී බෝසත්වයන් එන දිහා බලාගෙන හිටපු එක. එන්න ඊට පස්සේ තමයි කියන්නේ තොප කළ දේ යහපතයි කියා පොකුණ සිසාරා හැමවැත්තෙම ඇවිදලා පියවර පරීක්ෂා කරන්නා වූ දියට බට පියවරම දැක දියෙහි ගොඩ නැගී පියවරක් නොදැක ඒකාන්තයෙන් මේ අමනුෂ්‍ය පරිග්‍රහිත වූ අමනුෂ්‍යයන් පරිග්‍රහිත කියන අරක්ගෙන ජීවත් වෙන පොකුණක් කොමනමයි කියලා පැහැදිලි කරනවා. එහෙනම් ඉතින් ඔබ බිව්ව නැති ගොඩක් හොඳයි කියලා මේක ඇත්තටම අමනුෂ්‍යයන් ඉන්න තරක් කියලා කියනවා. උදකරාක්ෂයාද ඒ වඳුරන් දියට නොබස්නා වූ දැක නිල් වූ බඩහා දවල වූ මුඛ ඇතිව රත් වූ අතුල් තල පතුල් තල ඇතිව භයංකර වේශයෙන් දිය දෙබෑ කොට නික්ම කුමක් නිසා උනුද පොකුණට බැස පැන් බොවයි කීය. ආන බලන්න දැන් උදක රාක්ෂයා ඒ වඳුරන් දියට නොබස්නා වූ ඒ කියන්නේ දියට බහින්නේ නැති එක බලාගෙන ඉඳලා ඒගොල්ලෝ බලන්න දවල වූ කියන්නේ සුදු දවල වූ මුඛ ඇතිව රත් වූ අතුල් තල රත් වෙච්ච අල්ලවල් පතුල් තල ඇතිව භයංකර වේශයෙන් යටිපතු වේශයෙන්
දිය දෙබෑකොට දිය ඔහොම යවහම දෙපැත්තට වෙනවා. ගොඩ නික්ම කොමක් නිසා උනුද? පොකුණට බැස පෑන් බොවයි කිය. එකල මහ බෝසතාණෝ ඕහට කියන්නෝ මේ පොකුණෙහි උපන් උදක රාක්ෂයා නම් තෝදැයි විචාලෝය. ආන්න මේ පොකුණේ ඉන්නේ ඔබද? ඔබද මේ දිය රකුසා කියපිය. උදක රාක්ෂකයා නම් තෝදැයි විචාලෝය. එසේය මමය කේ කල්හි පොකුණට බටුවන් කන්ට ලැබෙන්නේ දැයි කිව්ය. එසේය ලබමේ. මම මීට බට යටත් පිරිසෙන් පක්ෂීන් පටන් කිසි කෙනෙකුන් නොහරමි. අන්න මේකට බැහැපු කුරුල්ලා ඉඳලම ආහාරයට ගත්තා. ආයි ඒක කතා දෙකක් නෑ. මගේ ආහාරයයි. තොප හැම දෙනාත් කන්නම් වේදයි දිය රකුසු කීය. උඹලා හැම දෙනාම කනවා කියලා. ඒ බස්සසු බෝධිසත්වයෝ අපි තොප විසින් අප හැම දෙනා කෑ නොදෙම්මයි කිව්ව. අපි ඔක්කොම ඔබට කන්න දෙන්නේ නැහැ. එක එකක් කන්න දෙන්නේ නැහැ. පුළුවන් නම් කාපන්. එසේ කළ පැනුත් බොන්නෙම් දැයි දිය රකුසු කියේ. එහෙනම් උඹලා පෑන් බොන්නවද? ඔව් බොනවා. බලාගනින් බොන හැටි. එසේ පැනුත් බොම්හ. එයා කියනවා. ඔව්. පැනුත් බොනවා. ඔබ පුළුවන් නම් අපිව මොනවා කරගෙන? අරන් ගන්න. තොප්ප වසඟයටත් යටත් කර ගන්නලත් නොපැමිණෙන්නයි කිව්වේ. එසේ කළ කෙසේ පෑන් බොව්දැයි උදක රාක්ෂකයා කී කල්ලි කිමෙක්ද? තෝ බැස පෑන් බොතේ සිතන්නේහිද? ඔබ හිතනවාද අපි මේ පෑන් බොන්නේ බැහැලා බොනවා කියලා? නේද? අහනවා. ඔබ හිතනවාද අපි බැහැලා වතුර බොයි කියලා? අපි එච්චර මෝඩයිද? ඈ? ඒකට තමයි මම මේ නායකයෙක් ඉන්නේ. නායකත්වයේ. මට බුද්ධියක් තියෙන ප්‍රඥාවක් තියෙන. බලන්න ඔබ මං කරන වැඩේ මොකද්ද කියලා. බෝසත්වයෝ කියා අපි හැම 80000ක් පමණ වූ වඳුරෝ පොකුණට නොබැසම එකී බට දණ්ඩක්ගෙන ඇඹුල් දණ්ඩෙන් පෑන් බොන්න උන් මෙන්. ඇඹුල් දණ්ඩෙන් කියලා කියන්නේ නෙළුම් දණ්ඩෙන්. බොන්න උන් මෙන් තාගේ පොකුණෙන් පෑන් බොම්ම. එසේ කල්ලි තොපේ අප හැම දෙනා කන්ට අසමත් වන්නේ වේදයි කිව්වේ. ඔබට පුළුවන් නම් අපි ගන්න හම්බ වෙන්නේ. අපි කොහොමදවත් ඔයාලට ගන්න හම්බ වෙන්නේ. අපි බට දණ්ඩක් දාලා අපි පොනෝ මේ විදියට කියලා. ඔන්න පුතේ එතන ගොඩක් අපිට තියෙන අවස්ථා සම්බන්ධ නේද? බෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැරගෙන පාරමී ධර්මයෙන් ආවර්ජනා කෙරෙමින් සත්‍යක්‍රියා කොට මුඛයෙන් පිබූ. අන්න මෙසේ කියා මහ බෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැර එකක් ගෙනල්ලා බලාගෙන අධිෂ්ඨාන කරන මේකේ සියලුම බට දඬු සිදුරු බවටපත් වෙන්න කියලා. සත්‍යක්‍රියා කොට මුඛයෙන් පිබූහ. මේව කළා හිතලා කියන මේක හිතලා කළා උගාල පින්බහම් මේක දැන් මෙතනින් ඔක්කොම විවුතන. බට දණ්ඩ ඇතුලේ කිසිම වගටයක් නැතිව මුල සිට අග දක්වා හැම තැන සිදුරු විය. මෙම ක්‍රමයෙන් අනිකුත් බට දඬු ගෙන්වා පිඹ දුන්නේය. තවද මෙසේ කල්හි පිඹ නිම වන්නට නොපිළිවන්නේ කියා බෝධිසත්වයෝ මේ පොකුණ වට කොටහට ගස් සියලු බට දඬු ඒකජ්ජිත වේවායි කියා අදිස්ථාන කළේ. දැන් එකින් එක ගේන්න බෑනේ 80000. වටපිටාව බලලා මේ සියලු බට දඬු වල මේ පුරු කොක්කම නැතුව සිදුරු බවටපත් වේවා, එකම සිදුරක් බවටපත් වේවා කියලා අදිස්ථාන කළා. සියලු බට දඬු අන්න පුතේ එකම සිදුරක් බවටපත් වුණා. ඒකජ්ජිත්‍ර කියලා කියන්නේ එකම සිදුරක් බවටපත් වුණා කියන්නේ. බෝධිසත්වයන්ගේ කුසල් මහත් බැවින් අන්න බෝධිසත්වයෝ පෙරම් පුරණ කාලේ බුදු වෙන කෙනෙක් නිසා ඔහුගේ කුසල් වල මහා බලයක් තියෙන බැවින් සිටු දේ සමෘද්ධ වන්නේ අන්න සඵල වෙනවා. ඒ දේ ආකාරයෙන් ඉටු වෙනවට අපි කියනවා සමෘද්ධ වෙනවා කියලා. එසේහි මෙතෙන් පටන් මේ පොකුණ වටකොට සියලුම බට දඬු ඒකජ්ජිත්‍රය ඒකරන්ද්‍ර විය. දෙකම එකයි. එකම සිදුරක් විය. ඒකජ්ජිත්‍රය ඒකර. මේ කල්පයේහි කල්පස්ථායි වූ ප්‍රාතිහාර්ය සතරෙක් වන්නේය. ඒ සතර කවරේදයි? ය චන්ද්‍රයාගේ ශශලාංචනය මේ කල්පය මුළුල්ලෙහි ගින්නෙන් නොදවන්නේය. වට්ටක ජාතකයේ ගිනි නෙවේ. අන්න මේ ජාතකයත් එක කියවෙන ජාතක කතාවක් ඔබට ඇහුවොත් එහෙම වට්ටක ජාතකයේ. ඊයතෙන් මේ කප මුළුල්ලෙහි ගින්නෙන් නොදවන්නේය.
ගටිකාර නම් කුම්භකාරයාගේ ගෙය පිහිටි තැන් සියලු මේ කප නොතෙමී තිබෙන්නේය කියලා කියනවා. මේ කල්පය අවසානයේ වන තුරු මේක එහෙමව තියෙනවා. කල්පයක් ඉවර වෙනකම් මේක වෙනස් වෙන්නේ නැහැ කියලා බෝසත්ත්වෝ කියනවා. මේ පොකුණ පිරවලා සිටි සියලු බටදඬු මේ කප මුළුල්ලෙහි ඒකරන්දව තිබෙන්නේ යයි මෙසේ කල්පස්ථායු ප්‍රාතිහාර්ය සතරෙක් වන්නේය. බෝසත්ත්වෝ මෙසේ අදිෂ්ඨාන කොට එකම බටදණ්ඩක් ගෙන උන්නාහුය. ඒ 80000ක් පවන වානරයොත් එකී බටදණ්ඩක් ගෙන පොකුණ පිරිවරා උන්නාහුය. ඔහු හැමදෙනාත් බෝසත්ත්වයන් බටදණ්ඩෙන් උරා පැන් බොන්නට පටන්ගත් කල්ලි හැමදෙනාම ගොඩහිඳ බටදණ්ඩෙන් උරා පැන් පුවාහුය. මෙසේ ඔවුන් හැමදෙනා පැන් පූ කල්ලි උදක රාක්ෂකයා කිසිවක් නොලැබ නොසතුටුව සිත් ඇතිව තමා වසන්නා වූ ස්ථානයටම ගියේ. දැන් මේ 80000ක් සෙනග බටදඬු දාලා බොනවා. මේ කල්පේ ඉවර වෙනකම් මේකේ තියෙනවා. මේ කාලය ඉවර වෙනකම්ම මේ බටදඬු ඒ විදිහටම තියෙන බය නැතුව බටදඬක් ගත්තා කරලා බිව්වා. අපි දැන් ওই කිරි පැකට් එකක් බොන්නේ නේ. බටේ දාලා කළා දින් ආන් ඒ වගේ බටේ සිදුරු එක සිදුරක් බවට පත් වුණා. ශාස්ත්‍රු සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ බටදඬු සිදුරු වීම මාගේම පුරාතන අදිෂ්ඨානයකයි මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාළ පූර්වාපර සංදි ගලපා. පූර්වාපර සංදි ගලපන කියලාගෙන අතීත කතාවයි වර්තමාන කතාවයි ලස්සනට ගලපනවා නලපාන ජාතකයේ නිමවා වදාළසේ. මම විතර පැහැදිලි දැන්. ඔන්න ඕක තමයි ඔය පැහැදිලි කරේ බෝධිසත්වයෙකුට පුළුවන් පුතේ අදිෂ්ඨාන බලයෙන් ඔහු කරපු පින් කුසල් නේද? මේවයි බලයෙන් අදිෂ්ඨාන කරන්න පුළුවන්. ඒකනේ බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ සත්‍යක්‍රියා කරන්නේ. අඟුලිමාල හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අදිෂ්ඨාන කරනවා සත්‍යක්‍රියාවක් කරනවා අඟුලිමාල පිරිත කියනවා. දරුවා හම්බ වෙන ඉන්න අම්මා අමාරු වෙලා ඉන්න අම්මා තප්පර ගානෙන් දරුවා හම්බ වෙනවා. විශාලා මහණු තුම්බිය දුරු කරන්නේ බුදුහාඳුරන්ගේ සත්‍යක්‍රියාවයි. ඒතර ඒ සත්‍යක්‍රියාව ඔබටත් කරන්න පුළුවන්. ඔබ යහපත් පුරුදු ඇති කරගෙන ඒ පුරුදු වල ශක්තියෙන් ඔබට අදිෂ්ඨාන කරන්න පුළුවන්. ඔබ හොඳ වැඩ කරනවා නම් ඔබට කියන්න පුළුවන් මම මේ කාලේ මේ වෙනකන් අපේ අම්මා තාත්තට ගරු කරනවා. කවදාවත් කට ගහලා නැහැ. මං අප්පච්චිට මෙච්චර ආදරේ. අම්මට මෙච්චර ආදරේ. අයියලා අක්කලාට මං කට ගහලා නැහැ. මෙහෙමයි හිටියේ. ඒ නිසා මම මේ පුරන ලද මේ ප්‍රතිපත්ති වල ශක්තියෙන් මට නිරෝගී භාවය ආරක්ෂා කරගන්න. අපේ අම්මලා නිදුක් වෙන්න. මං ඉගෙන ගන්න මට හයිය ලැබෙන්න කියලා හිතන්න පුළුවන්. අන්න ඒක ප්‍රතිපත්ති ගරුක වීම අපේ ජීවිත කතාව ලස්සන කරන හැඩ කරන මෙවලමක් බවට පත් වෙනවා. පැහැදිලිද? මම පුතාට තේරුණාද? දැන් එතකොට ඔන්න ඔය ජාතක කතාව තුල අපිට තියෙනවා ප්‍රශ්න ටිකක් හදාගන්න. මොනවද මේ? ඒ එකින් එක අපි ඉගෙන ගත්ත අවස්ථා සම්බන්ධ අමාරු වචන ඒ ටික හදාගන්න තියෙන්නේ. හරි. මම පුතේ අපි දැන් එහෙනම් ඔන්න කතාව නිම කළා. අපි දැන් මේ කතාව තුල බලන්න ඔබට අමාරු වචන දීලා තියෙනවා. අපි ඒ ටික කියවලා ආයි කතාවෙන් අපි අවස්ථා සම්බන්ධ ටිකක් හදනවා මේ විදියට. ඔය තියෙන්නේ අතුල් තල අල්ල අමනුෂ්‍යාදී ගෘහිත හොඳට දෙතුන් පාර කියවන්න. අමනුෂ්‍යයන් අරක්ගත් ඒකට ඒක තුල ජීවත් වෙනවා. ආවර්ජනා කෙරෙමින් මෙනෙහි කරමින් මතක් කරමින් ඇඹුල් සුදු මානෙල් ඉන්දිකටු තුලා ඉන්දිකටු කුලා ඉන්දිකටු දමන කොපු උදක රාක්ෂයා දිය රකුසා ඒකජ්ජිත එක් සිදුරක් ඇති ඒකත් රන්ද්‍ර එක් සිදුරක් ඇති ඒකාන්තයෙන් නිසකේ නිශ්චිතව කල්පස්ථායික කල්පයක් පවතින කෙලෙනා ක්‍රීඩා කරන්නා වූ දණ්ඩෙන් නටුවෙන් දනව්ව රාජ්‍යයක ජනාවාස විශාල වූ ප්‍රදේශය දවල ඔන්න ඔහම අමාරු වචන ඔබට තියෙනවා. දැන් එතකොට බලන්න දැන් මේ අමාරු පද ටිකමයි පුතාලා කියවලා සූදානම් කරගන්න ඕන මේවයි අපි අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න. දැන් මුල ඉඳලාම මේක අපි දැන් ඔන්න හරිද? මෙතන ඉඳලා අපි
සාකච්ඡා කරනවා ඔබට අහන්න තියෙන ප්‍රශ්න ටික. දැන් බලන්න මම මේකේ මේ විදියට ඉරියැඳලා තියෙනවා. ඉරියැඳි පදවල අදහස ලියන්න කිව්වහම ඔබට ලියන්න පුළුවන් වෙන්න ඕන. ඉරියැඳි අදහස ලියන්න. කෙලනා පාපියුම් ලෝකස්වාමී සර්වඥයන් කෙලනා කියලා කියන්නේ ක්‍රීඩා කරන. ක්‍රීඩා කරන. පාපියුම් කියලා කියන්නේ පාදය නැමැති නෙළුම්. ලෝකස්වාමී බලන්න පාදය නැමැති නෙළුම්. ලෝකස්වාමී ලෝකයට ස්වාමී ස්වාමී වූ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ සියල්ල දන්නා සියල්ල දත් ඒ කියන්නේ බුදුන් වහන්සේ සර්වඥයන් කියලා කියන්නේ බුදුන් වහන්සේ. සියල්ල දත් කියන එකේ තමයි ඒකේ අදහස එන්නේ. ලෝකස්වාමී ලෝකයට ස්වාමී ඌ ඒ කියන්නේ බුදුහාඳුරෝ. සර්වඥයන් වහන්සේ කියන්නේ සියලු දේ දන්න කෙනා ඒත් බුදුන් වහන්සේ. කෙලනා ක්‍රීඩා කරන. ওই කොටසේ තියෙන අපිට ඒකත් චිත්‍ර. එක සිදුරක්
බලන්න ඊළඟට. දරුවෙනි මේ වනයේ විෂ වෘක්ෂයොත් අමනුෂ්‍යාදී ගෘහිත වූ පුෂ්කරණ යොස් වෙති. ඔන්න දැන් ඕකේ අපිට ප්‍රශ්න අහන්න පුළුවන් මේ විදිහට. බලා ගන්න. ඉරියැඳි පාටයට අනුව දරුවනි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කවුද? දරුවෙනි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කවුද පුතේ? වඳුරු රජු. එහෙම නැත්නම් බෝධිසත්වයෝ. කවුද ආමන්ත්‍රණය කරන්නේ? වඳුරු නායකයා. එනම් බෝසතාණන් වහන්සේ. විසින්. ඊළඟට අහන්න පුළුවන් මේ කොටසේ අදහස ලිහිල් බසින් ලියන්න කියලා. මේ විදියට. ඉහත ඉරියැඳි පාඨයෙහි අදහස ලියා දක්වන්න. අදහස ලිහිල් බසින් ලියා දක්වන්න. අන්න දැන් බලන්න. දරුවෙනි මේ වනාන්තරයෙහි විස ශාකයොත් අමනුෂ්‍යයන් අරක්ගත් වූ මොනවද? විලුත් තියෙනවා කියලා කියන්න ඕන. මේ වනාන්තරයෙහි විෂ සහිත ශාකත් අමනුෂ්‍යයන්
අරක්ගත් කියන්නේ වාසය කරනවා. වාසය කරන දරුවෙනි මේ වනාන්තරයේ විෂ සහිත ශාකත් අමනුෂ්‍යයන් වාසය කරනු ලබන විල් තිබෙන බව. ඒ කියන්නේ දැන් පුෂ්කරණීහු කියලා කිව්වහම පුෂ්කරණීහු කියන්නේ පොකුණට පණ දීලා තියෙනවා හූ කියන ගෞරවාර්ථ පදයක් එක්ක. එතකොට පුෂ්කරණීහු කියන්නේ පොකුණු තිබෙති කියලා තමයි එතන තියෙන්නේ. එතකොට පොකුණු කියලා අපි ගත්තොත් එහෙම මේ විදිහට පොකුණුහු තිබෙති. right. එතකොට ඔබට පැහැදිලි මේකේ විෂ සහිත ශාක කියලා කියන්නේ විෂ වෘක්ෂයෝත්. හරිද? ඊට පස්සේ අමනුෂ්‍යාදී ගෘහිත වූ පුෂ්කරණයොත් වෙති. ඊළඟට තියෙනවා තව නූපු විරු පැනක් පෙර නොබියු වතුර කවදාවත් බීලා නැති වතුර. අන්න එහෙම ඒක මතක තියාගන්න. ඊළඟට මේ තියෙනවා නොකෑවිරු පෙර කාලා නැති පලාපලත් කතොත් වේවයි. හරිද? අන්න නොකෑවිරු කියලා කියන්නේ පෙර කාලා නැති. පලාපල කියලා කියන්නේ ලොකු කුඩා ගෙඩි වර්ග. නූපු විරු පැණුත් කියලා කියන්නේ පෙර බීලා නැති වතුර. අන්න එහෙනම් තේරුම් තුන එක මොළු තියාගන්න. බලන්න ඉහත ඉරියැඳී පාඨයට අනුව දරුවෙනි යනුවේ නාමාන්තරණය කරන්නේ කවුද? වඳුරු නායකයා එනම් බෝධිසතාණන් වහන්සේ විසින්. කාටද? වඳුරු සමූහයාට, වඳුරු මුලට. ඉහත ඉරියැඳී පාඨයේ අදහස ලිහිල් බසින් ලියා දක්වන්න. ලිහිල් බසින් ලියා දක්වන්න. දරුවෙනි මේ වනාන්තරයේ විෂහිත ශාකත් අමනුෂ්‍යයොත් වාසය කරනු ලබන පොකුණුහු තිබෙති. ඊළඟ බලන්න පෙර නොගිය විරු පෙර නොයන ලද අනිරියයි තියෙනවා. පෙර නොගිය විරු කියන්නේ පෙර නොයන ලද කිමෙක්ද දරුවෙනි පෙන් නොබව් දැයි කිව්ය. අන්න දැන් මේ පාඨය මේක එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ කොටස එකක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අනිත් කොටස ගන්න පුළුවන්. ඒක අපි වෙන පාටකින් ගමු මේ විදිහට.
ඔබට කොටු කරන්නේ මේ වැදගත් වෙන නිසා. මේක 1 කියලා දානවා. මේක 2 කියලා දානවා. ඔන්න තියෙනවා පාට තුනක් 1 2 3. කිමෙක්ද දරුවෙනි පැන්න බොව්දැයි. එතකොට පළවෙනි පාඩේ අවස්ථාව සම්බන්ධයෙන් කවුද කාටද කිව්වේ? පොඩ නවතමුද? හරි. දැන් ඔන්න මම මේ විදිහට ප්‍රශ්න අහනවා අංක 1 පාඩේ අවස්ථාව සම්බන්ධයෙන්. right? කිමෙක්ද දරුවෙනි. යනුවේ නාමාන්තරණය කරන කවුද? පළවෙනි පාඩේ ප්‍රකාශය කරන්නේ කවුද කාටද? පළවෙනි දෙවෙනි ප්‍රකාශය බලන්න. නුඹ වහන්සේ යනුවේ නාමාන්තරණය කරන්නේ කාටද? කවුද ඒක කරන්නේ? ඊළඟට ඒකාන්තයෙන් මේ අමනුෂ්‍ය පරිග්‍රහිතෝ පොකුණක් වුවමනවයි. මේ ප්‍රකාශය කරන්නේ කවුද? අන්න එහෙම මම ඔබට මේ 1 2 3 දාලා තියෙන ඒ වයින් ප්‍රශ්න ටික හදන මේ විදියට. අංක 1 පාඩේට අනුව එම ප්‍රකාශය ලබන්නේ කවුරුන්ද? right? දෙවෙනි එක එම පාඨය ඇතුළත් ජාතක කතාව කුමක්ද? ඊළඟට ඒ ඇතුළත් කෘතිය නම් කරන්න. බලන්න ඉහත අංක 1 පාඩේට අනුව මේ ප්‍රකාශය ලබන්නේ කවුරුන්ද කියලා අහනවා. කරන්නේ නෙමෙයි අහන්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ ඒක හරියට. ප්‍රකාශය ලබන්නේ කවුද? වඳුරු සමූහයා. ඒ පාඨය ඇතුළත් ජාතක කතාව කුමක්ද? නලපාන ජාතකය. ඒක ඇතුළත් කෘතිය තමයි මොකද්ද පුතේ? කොහොම අහනවා විභාගෙදී පාඩමේ නම උපුටා ගත්තේ කොහෙන්ද කියලා. 550
ජාතක කතා පොත 550 ජාතක කතා පොත. හරි. දැන් දෙවෙනි එක බලන්න. ඒකාන්තයෙන් මේ අමනුෂ්‍ය පරිග්‍රහිත වූ නෑ. නුඹ වහන්සේ එනතෙක් බලා වුණෝමු. ඊළඟට අපි ගන්න මේ විදියට ඉහත දෙවන අංකයෙන් දැක්වෙන පාඨයට අනුව නුඹ වහන්සේ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටද? වහන්සේ කියලා කාටද කියන්නේ? මේ වඳුරු සමූහයේ නායකයා බෝසත් වඳුරු රජුට තමයි මේ කියන්නේ. අප මහා බෝධිසත්වයන් වහන්සේට. හරිද? ඊට පස්සේ ඒකාන්තයෙන් මේ අමනුෂ්‍ය පරිග්‍රහිත වූ පොකුණක් වමනමයි. අන්න ඒ කොටස මම ඒ විදිහේ එකක් කරා. ඒ නිසා ඔබ ඒක නිසකයෙන්ම අමනුෂ්‍ය පරිග්‍රහිත වූ පොකුණක් වමනමයි කියලා ඔබ ලියන්න ඕනේ. ඒකේ ලිහිල් බසින් තේරුම ලියා ගන්න එකේ. බලන්න ඊළඟට ඒකේ පාට කිහිපයක් තියෙනවා. ඒකෙත් මම මේ කොටස් ටික මාක් කරනවා. අංක 1
අංක 2 මේකත් අංක 2 අංක 3 අන්න මේ 4 මේ 4 මයි පුතාලා ප්‍රශ්නාංක 4ක් තියෙනවා. නිදසුන් 4ක් තියෙනවා. පාට 4ක් තියෙනවා. මේ පාට 4 අවස්ථා සම්බන්ධය ලියන්න කවුද ලිව්වේ කාටද ලිව්වේ මේක උපුටාගත්ත කෘතිය ඒක ඒ කෘතිය රචනා වූ යුගය එහෙම මාරු කරලා හදන්න ඕන. ඊට පස්සේ කුරුණෑගලුගේ රචිත ග්‍රන්ථයක් right කුරුණෑගලුගේ සිටි ප්‍රකට පාලකයා එක පාඩයක් අරගෙන අහන මේ පාඩය ඇතුළත් කතාවස්තු මොකක්ද ඒක උපුටාගත්ත කෘතිය ඒක රචනා වූ යුගය ඒ යුගයේ සිටි පාලකයා එන්න එහෙම කළා මේ කොටසේ ප්‍රශ්න ටික හදන්න ඔබ පිළිවෙලට එතකොට ඒකෙන් අහන ප්‍රශ්නකට ඔබට උත්තර ලියන්න පුළුවන් මම ඊළඟ කොටසෙන් ඊළඟ ටික සාකච්ඡා කරනවා මයි පුතාලා මෙන්න මේකට ඔය මම දැන් කියා දුන්න විදියට දැන් මේක බලන්න තව එකක් තියෙනවා ඇඹුල් දණ්ඩෙන් බොන්න වුන් ඒකත් මාක් කරලා තියා ගන්නවා ඇඹුල් දණ්ඩෙන් කියලා කියන්නේ සුදු මානෙල් නටුවක් කියන එක. හරිද? ඇඹුල කියලා ඕලු වලටක් කියනවා. නමුත් මෙතන සුදු මානෙල් තමයි තියෙන්නේ. එතකොට අන්න ඒකේ උත්තරේ විදිහට ලියන්න ඒකේ අදහස ලියන්න ඔබ ওই විදිහට. එහෙනම් අන්න ඒ කොටස මෙතනින් මම හමාර කරලා ඊළඟ කොටසෙන් අපි සාකච්ඡා කරනවා. අදට මේ කොටස හමාර කරනවා.